බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති පින්නතුනි හැමදිනම බොහෝම සංසුන්ව මේ සූදානම වස්සාන කාලේ අපේ දහම් නිකේතන විහාරස්ථානයේ පවත්වන්නට නියමිත ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්මානුශාසනාවට සවන් යොමු කරන්නට. ඒ අරමුණ ඇති කරගෙනයි මේ අයහපත් කාලගුණික තත්ත්වයේ මැද වුණත් මේ පින්වත් හැමදෙනාම පැමිණිලා සිටින්නේ.
මේ වෙලාව අපි දෙගොල්ලන්ටම ඊටාම වටින වෙලාවක්. ඒ වටින වෙලාවේ කියලා මම මතක් කළේ මේ මොහොත වෙන විට මේ ශාලාවේ ඇතුළේ සිටින මේ අපි ටික දෙනා ඇර සමස්ත මිනිස් සංහතිය පිළිබඳව අපි කල්පනා කරලා බලනකොට මං එහෙම කිව්වේ ඇයි කියන එක පින්නතුන්ට සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ කිව්වේ මෙන්න මේකයි. දැන් මේ අපි මේ පැමුණුනේ යම් කිසි අරමුණක් ඇතිව. ඒ අරමුණ මොකද්ද කියන එක මම මතක් කළා බණහනට. ඇයි අපි බණහන් තුමනා කරන්නේ? අපි ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඒ වගේම අපට අරමුණක් ඉලක්කයක් තියෙනවා. ඒ මඟ නිවැරදි කර ගැනීමටත් ඒ ඉලක්කය සපුරා ගැනීමටත් අපි යම්කිසි උත්සාහයක මේ වෙලාවේ නිරත වෙමින් සිටිනවා. අන්න ඒකයි මම කිව්වේ අනිත් අයට වඩා මේ සිටින පින්නතුන් වාසනාවන්තයි කියලා. හැබැයි ඒ කියමන යථාර්ථයක් බවට පත් කර ගැනීමේ වගකීම තියෙන්නේ මා තුල නෙවෙයි. ඔබ හැමදෙනා තුලම. හේතුව මොකද? මෙතන වාඩි වෙලා හිටපු පමණකින්ම ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ, සාර්ථක කරගන්න බෑ. එහෙමනම් අපි කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? අපිට අවශ්‍ය දොරටුව පමණක් මේ වෙලාවේ වෘත කරගන්න එක. අවශ්‍ය දොරටුව. ඒ මොකද්ද? සෝතද්්වාරය. ඒකට සම්බන්ධ වෙනවා මනෝද්්වාරය. දැන් මනෝද්්වාරයේ සම්බන්ධ වෙනවයි කියපුවාම අපි තේරුම් ගන්න ඕනේ පුංචි කාරණයක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. මොකද්ද? මනෝද්්වාරයෙන් පුළුවන් අතීත ආරම්මණයකට යන්න. ඒ වචනේත් පැහැදිලි කියන දේත් මං හිතනවා පැහැදිලි කියලා. පැහැදිලි නැත්නම් අපි මෙහෙම තේරුම් ගමු. අතීත ආරම්මණය යනු මේ වර්තමානයේ මම මේ කියන වචන ඇසීම නෙවෙයි. ඒකට සිත යොමු කිරීම නෙවෙයි. ඊට කලින් අපි අහපු දෙයක්, දැක්ක දෙයක්, විඳපු දෙයක් පිළිබඳව අපි කල්පනා කරගෙන ඉඳීම. ඒක අතීත ආරම්මන. ඊළඟට අනාගත ආරම්මනේ. බණ ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ? ඒක අනාගත ආරම්මනේ. බොහෝ විට අපි ඔය අරමුණු දෙක අතරේ දෝලණය වෙනවා. එතකොට සම්මා නෙවෙයි. එහෙමනම් දැන් මම මුලින් කිව්වා මේ කියන දේ යථාර්ථයක් බවට පත් කරගන්නට කිව්වේ අපි වාසනාවන්තයි. ඒ වාසනාවන්ත බව යථාර්ථයක් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? දැන් පැහැදිලි. අපේ සිත
අතීත ආරම්මණයටවත් අනාගත ආරම්මණයකටවත් යොමු නොකර මේ වර්තමානයේ පවත්ව ගන්නට. ඒ වර්තමානයේ පවත්ව ගන්නට එක දොරටුවක් විවුර්ත කරන්නට කිව්වා. ඒ තමයි සෝතද්්වාරය. ඒ සෝතද්්වාරයේ විවුර්ත කරගත්තත් සමහර විට එයින් විවිධාකාර ශබ්ද අපට ඇහෙන්න පුළුවන්. ඒවා අපට අදාළ නැහැ. අපිට අදාළ මේ කියන ශබ්ද පමණයි. එතකොට තමයි ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ. මම මාතෘකා කරගත්තේ අපි හැම දෙනෙකුටම හොඳට අහලා පුරුදු පුංචි දේශනා පාඩයක්. චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථාවේදී මාර්ග ප්‍රතිපදාව පිළිබඳව එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය පිළිබඳව ඒ කිව්වේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරපු එහෙම නැත්නම් විග්‍රහ කරපු පුංචි දේශනා පාඩය. මේක අපි අහලා තියෙනවා. කල්පනා වෙන්න පුළුවන් අයියෝ අද මේ අපි අහපු දේ නේද නැවත කියන්න යන්නේ කියලා. කලබල වෙන්න එපා. එතකොට බලන්න වෙන්නේ මොකද කියලා? අතීත ආරම්මණයකට ගියා. එහෙම නෙවෙයි. මේ කරන වැඩේ අපි පින්කමක් බවට පත් කරගන්න, සම්මා කරගන්න. ඒකයි මට මේ කාලය තුල පින්නතුන්ට මතක් කරන්න ඕනේ. මේ ආර්ය සත්‍ය දේශනා කරන තැනදී බුදුරජාණන් වහන්සේ පුංචි වචනයක් පැහැදිලි කරනවා. මොකද්ද? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේ වචනය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගත වචනයක්. මොකද්ද මේකෙන් බුදුහාමුදුරුවෝ අදහස් කළේ? පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර පුබ්බේ කියලා කිව්වේ එකයි, අනනුස්සුතේසු ධම්මේසු නොඇසූ විරු ධමකට. උන්වහන්සේ මේ දේශනා කරන චතුරාර්ය සත්‍ය පෙර නොඇසූ ධමයක්. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කරනවා කරුණු 8ක්. ඒක අපි දන්නවා. සේයතේදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ඊළඟට සම්මා සමාධි කියලා අවසන් වෙනවා. එතන අංග 8ක් තියෙනවා. මතක් කරගන්න දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. වෙනදට මම ධර්ම දේශනා වලදී කතා කරනවා වගේම මේ බෝඩ් ලෑල්ලත් උපයෝගී කරගන්න. අද මම එහෙම උපයෝගී කරගන්න බලාපොරොත්තුවක් නැහැ. එනිසා හොඳට මේවා මතක තියාගන්න. මොකද්ද මේ කිව්වේ? අංග 8ක් තියෙනවා. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. එතකොට මේ කියන අංග 8 බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද අපට ඉදිරිපත් කළේ? සම්මා වශයෙන්. එනිසා තමයි ඒ හැම වචනයක් ඒ කියන්නේ හැම අංගයක් ඉදිරිපිටදීම විශේෂණ වචනයක් එකතු උනේ සම්මා 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 කියලා මතක් කරගන්නකො.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ඔය විදිහට. එහෙනම් මේකෙන් අපිට තේරුම් ගන්නට එකක් තියෙනවා. මොකද්ද? ඒකට විරුද්ධ ධර්මතාවයකුත් ඒ වෙන විට ලෝකෙ තිබ්බා. මොකද්ද ඒ? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා. අපි මිච්ඡා කියන එකත් අයින් කරන්නකෝ. සම්මා කියන එකත් අයින් කරන්නකෝ. අපි කියමු මේ දෙකම ආගමිකයි කියලා කමක් පැත්තකට දාන්න. එතකොට අංග 8ක් තියෙනවා. මොනවද අංග 8? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ අංග 8 අපි ළඟ තියෙනවද නැද්ද කියලා බලන්න. මේක මිච්ඡාද සංකප්ප සම්මාද කියන වචනේ නෙවෙයි. ඒ අංග 8 අපි ළඟ තියෙනවද නැද්ද? ඔය අංග 8 අපි ළඟ තියෙනවා. හැබැයි මේ අපි ළඟ තියෙන අංග 8 නිසා අපිට බැරි වුණා මොනවා කරගන්නද? අපි බලාපොරොත්තු වෙන අරමුණ සාක්ෂාත් කරගන්න. මොකද්ද අරමුණ? මේ සංසාර විමුක්තිය. දැන් මං වචනයක් පාවිච්චි කළා. ඒකත් නැවත මං කියනවා සංසාර විමුක්තිය. ඒක අපේ අරමුණ. අපි සසර විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් ඒ වචනේ මං හිතනවා අමුතෙන් විග්‍රහ කරන්න ඕනේ නෑ. ඔකට ඕනේ නම් පුංචි අකුරු තුනේ වචනයක් ආදේශ කරගන්න නිවන කියලා. එතකොට මං හිතනවා ගැටලුවක් වෙන එකක් නෑ. ඒත් අර වචනේ අපිට මිහිරි වචනයක් සංසාර විමුක්තිය. අපි බලාපොරොත්තු වෙනවා. සංසාර විමුක්තිය නැත්තම් නිවන බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි පුද්ගලෙක් අර අපි ළඟ තියෙන අංග 8 මොනවද? දිට්ඨි, සංකප්ප අංග 8 කොයි විදිහටද සකස් කරගන්න ඕනේ, වෙනස් කරගන්න ඕනේ. අන්න ඒකයි අපි අවධාරණය කරන්න ඕනේ. ඒ අංග 8 මෙන්න මේ විදිහට සකස් කරගත යුතුයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ අපට දුන්න පණිවිඩය. ඒකයි අර වචنين අදහස් කළේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මේ අංග 8ක් තිබ්බා. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ අංග 8න් සංසාරයක් තව නිපදවනවා. ඔන්න වෙනස. දැන් අපහු ඔක චුට්ටක් හිතන්න. අපි ළඟ සාමාන්‍යයෙන් තියෙන දිට්ඨි සංකප්ප ඉඳලා සමාධි වෙනකන් කියන මේ අංග 8න් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි ඒක පරිවර්තනය නොකරගත්තොත්, සංස්කරණය නොකරගත්තොත්, සකස් නොකරගත්තොත් සංසාර විමුක්තිය නෙවෙයි සංසාරයක් අපි නැවත හදනවා. එන දැන් පින්නතුන් කල්පනා කරන්නට අපිට උවමනා කරන්නේ මොකද්ද? ඒ කිව්වේ සංසාරයක් හදන එකද සංසාර විමුක්තියද? ඔබ තීරණය කරන්න. හැබැයි
කරන හුඟා ක්‍රියාවල් වලින් පින්නතුනි අපි කරන්නේ සංසාරයක් හදන එක. අපි කාල වේලාව තියෙන හැටියට ඒ පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි. දැන් මේ සංසාර විමුක්තියක්නේ අපට උමනා කරන්නේ. ඒ සංසාර විමුක්තියක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඒක තමයි මම දේශනා පාඨයේ හැටියට තබා ගත්තේ. එසේනම් ඒ අපි ළඟ සංසාරයේ හදන අංග 8 සංසාර විමුක්තිය සඳහා කෙසේ සකස් කරගත යුතුද? අන්න ඒකට තමයි අර වචනේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ සම්මා වශයෙන් ඒ සකස් විය යුතුයි. හොඳයි. එහෙමනම් මේ උගන්වපු අංග 8 අපි දන්නවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒ කියන්නේ දුක නැති කිරීමේ මඟ. දැන් බොහොම පැහැදිලි. මොකද්ද පැහැදිලි කියලා කිව්වේ? අපේ අරමුණ, අපේ ඉලක්කය, අපේ බලාපොරොත්තුව, අපේ ප්‍රාර්ථනාව මොනවා හරි වචනයක් ඕන එකක් ඒකට දාගන්න. සංසාර විමුක්තිය නම් අපි විසින් කළ යුත්තේ කුමක්ද? අපි ළඟ තිබෙන්නා වූ මේ අංග 8 සම්මා බවට පත් කරගත යුතුයි. එසේ සම්මා බවට පත් නොවන තාක් කල් අපි කරන්නේ මොකද්ද? සංසාරයක් නැවත නැවත හදන එක. හොඳයි. කොතනින්ද අපි මේක ආරම්භ කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ දහම හරි සුන්දර දහමක්. ඒ වුණාට බුදුහාමුදුරුවෝ යම් යම් තැන්වලදී ප්‍රකාශ දේශනා කරනවා ගම්භීරෝ අයං ධම්මෝ. ගම්භීරෝ අයං ධම්මෝ. මේ ධර්මයේ බොහොම ගැඹීරයි, ගැඹුරුයි කියලා. ඇත්ත. ඒ ගැඹුරු බව තියෙන්නේ යන්ට යන්ට. ඒ කියන්නේ මේක හරියට බුදුහාමුදුරන්ගේ දහම උන්වහන්සේ උපමා කරනවා පහාරාද සූත්‍රයේදී මේකත් හරියට මහා මුහුද නැත්තම් මහා සමුද්‍රය වගේ. මහා මුහුද. පහාරාද අසුරයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා මේ භික්ෂූන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිළිබඳව සිත් අලවා සිටින්නේ දැයි ප්‍රශ්න කරපු වෙලාවේ පහාරාද අසුරයාගෙන් පෙරලා බුදුහාමුදුරේ ප්‍රශ්නේ ඇහුවා. පහාරාද අසුරයාත් ඒකට පිළිතුරු දුන්නාන් පස්සේ බුදුරජාණන් වහන්සේත් ඒකම පහාරාද අසුරයාට මතක් කරනවා. ඒ අනුව උන්වහන්සේ පැහැදිලි කරනවා මේ සම්බුද්ධ ශාසනයේ ස්වභාවය. දැන් මං ඉස්සෙල්ලා කිව්වා ගම්භීරෝ අයං ධම්මෝ, ගැඹුරුයි. ඒකට අපිට හිතෙනවා ගැඹුරු ධමයක්. මේක කොහොමද අපි තේරුම් ගන්නේ? මේ කොහොමද අපි වටහා ගන්නේ? මේක කොහොමද අපි ප්‍රායෝගිකව පුරුදු කරන්නේ? නෑ. වචනෙට බය වෙන්න එපා. මොකද්ද පහාරාද අසුරයාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? මේ සම්බුද්ධ ශාසනය අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා. ත්‍රිවිධ ශික්ෂාව.
ඕක තමයි ත්‍රිවිධ ශික්ෂාව. මොනවද මේ ත්‍රිවිධ ශික්ෂා? සීල, සමාධි, ප්‍රඥා. බුදුහාමුදුරන්ගේ දහමේ මොන සූත්‍රයේ කොතනින් අරගත්තත් ඒ සෑම සූත්‍රයකම ගැබ්බෙලා තියෙන්නේ ඔන්න ඔය ත්‍රිවිධ ශික්ෂාව. ත්‍රිවිධ ශික්ෂාව ගැබ්බුනේ කොතනද? එතන තියෙන්නේ අරි අටඟි මග. අරි අටඟි මග කොතනද? එතන ඇත්තේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දැන් බලන්න කොච්චර ගැළපෙනවද කියලා ටික. ඒකට මොකද්ද මේ කිව්වේ? අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා. ක්‍රමානුකූල ශික්ෂණය. ඉස්සෙල්ලා මේ ශික්ෂණය ඇති කරගන්න. ඒ කියන්නේ රකින්න. දැන් අපි කරන්නේ මොනවද? සිල් රකින්න. ඒකනේ කරන්නේ. ඇයි මේ ශික්ෂණයක් ඉස්සෙල්ලා දේශනා කළේ? හොඳට මේ වචන තුනත් හිතන්න. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා. ඉස්සෙල්ලා ශික්ෂණයක් අපිට තියෙනවා. හික්මීම, රැකීම, සීලය. දැන් මේ සීලය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල බුදුහාමුදුරුවෝ ඇතුළත් කරනවා. කොහොමද ඇතුළත් කරලා තියෙන්නේ? සම්මා වාචා, ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔන්න සීලය ඇතුළත් කරපු හැටි. සම්මා වාචා වචනය. දැන් අපි මේ වචනය සම්මා කරගන්නේ කොහොමද? මම කිව්වා මේ අංග 8 නිරන්තරයෙන් අපි තුල තියෙනවා කියලා. එතකොට වාචා අපි වචන කතා කරනවනේ. ඊළඟට අපි දන්නවා නරක වචන, අශෝභන වචන, හිත් පාරවන වචන හොඳ නැහැ. ඒ මොකක්ද කිව්වේ? ඒ නිසා තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප ඔන්න වචනය සංවර කරගන්න හැටි. දැන් මේ පින්නතුන් සිල් ගන්න. මොකටද මේ සිල් ගන්නේ? මෙන්න මේ ආජීවන මේ කියන තමන්ගේ වචනය සංවර කරගන්න. කායික සංවරය පස්සේ අපි කතා කරනවා. දැන් බලන්න මේ වෙලාවේ කිසිවක් කතා නොකරන නිසා වැක්තු වාචාව සංවර කරගෙන සිටිනවා. සංවරයි. හොඳට මතක තියාගන්න, සංවරයි. හැබැයි සම්මා වාචා උනාද කියලා හිතන්න. මොකද හොඳ වචන මේ ලෝකෙ මිනිස්සු ඕන තරම් කතා කරනවා. එතකොට මේ කතා කරන හැම වචනයක්ම සම්මා වෙනවද? ඔක මම මේ සරලව කියාගෙන යනවා. සම්මා වෙන හැටි පස්සේ හොඳට තේරුම් ගන්න පුළුවන් පින්නතුන් දිගටම මේ කාරණේට අවතීර්ණ වෙලා හිටියොත්. හොඳයි. අපි සිල් ගන්නවනේ. දැන් මේ සිල් අරගත්ත පමණකින්ම අපිට පුළුවන් කමක් නැහැ
මේ කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඒක යම්කිසි තල්ලුවක් දෙනවා විතරයි. සංසාර විමුක්තියට ඒක ලොකු බලපෑමක් නැහැ. වරදවා තේරුම් ගන්න එපා. මේකෙන් අදහස් කරන්නේ සීලේ නැතුව නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. සම්මා වෙන්න ඕනේ. එතකොට අපි සිල් සමාදන් වෙනවනේ පිනක් අපි සිද්ධ කරගන්නවා. ඊළඟට මේක භාවනාවක් කරගන්න පුළුවන්. මොකද්ද සීලය? දැන් අපි සිල් සමාදන් කරනවා පින්නතුන්. පාණාති පාතා වේරමණී පින්නතුනුත් කියනවා. අදින්නා දානා වේරමණී පින්නතුනුත් කියනවා. මේක අනුස්සතියක් කරගන්න පුළුවන් නම් භාවනාවක් කරගන්න පුළුවන් නම් අපි අන්න සම්මා තත්ත්වයට වැටෙනවා. සීලානුස්සති. අපි මේ සිල් සමාදන් වෙන ගමන් අපි කල්පනා කරනවා මම පංචශීලයේ සමාදන් වෙලා සිටිනවා. මේ පංචශීලයෙන් මේ වැරදි වලින් මම වැළකී සිටිනවා. ඒ පංචශීල ප්‍රතිපදාවෙන් ලැබෙන ආනිසංස මෙන්න මේවයි. අපි හිතනවා අනුස්සති අනුස්මරණය කරනවා සිහිපත් කරනවා. පින්නතුනි දැන් හිතන්න. අර පංචශීලයේ සමාදන් වෙලා අපි පොඩ්ඩක් දැස් පියාගෙන අනුස්සතියක යෙදෙන්න පුළුවන් නම් මොකක්ද අනුස්සතිය? සීලානුස්සතිය. මොනවද අනුස්සතිය? ඒකේ ආනිසංස. දැන් බලන්න අපේ හිත යොමු වෙන්නේ මොකටද කියලා. එතන වැඩෙනවා අපට නොපෙනෙන ධර්මතාවයන් රැසක්. දැන් මේ නිකං කියන්නම් වාලේ කීම නෙවෙයි. එතන යම් කිසි දැනීමක් ඇති කරගෙන අවබෝධයේ සඳහා අවශ්‍ය කරන දේ අපි පෙරහුරුවක් කරගන්න. ඒ විදිහට සීලේ ආනිසංස අනුස්මරණය කරගන්නට අනුස්සතිය හැටියට අපට පුළුවන් නම් හැමතිස්සෙම අපි තුල සීලයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න සීල සම්පදාවෙන් කරන්නේත් සස්කාරයක් තව හදන එක. ඇයි? ඒ ආනිසංස වල එකක් අන්තිමට උගන්වනවා අවසානයේ කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මොකද්ද මේ කිව්වේ? සග්ගං ලෝකං උපපජ්ජති. සීලේ ආනිසංස මරණින් පස්සේ සුගති භවයක උත්පත්තිය ලැබීම. මොනවද මේ සුගතිය කියලා කිව්වේ? මනුෂ්‍ය ලෝකයේ එහෙම නැත්නම් දිව්‍ය ලෝක 6. ඒකත් අපට ප්‍රමාණවත්. දුගතියට නොවැටි සුගතිගාමී වීම සඳහා සීලය අපට උපකාර වෙනවා. ඊළඟට අපි දෙවෙනි එකට යනවා. සම්මා කම්මන්ත. පාණාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. අපි උන්නේ වෙන් වෙනවා.
හැබැයි ඒකත් අර සාමාන්‍ය සිදුවෙන සිදුවීමට උනාට ඒක සම්මා බවට අපි පරිවර්තනය කරගන්න ඕනේ. මම නැවතත් කියනවා ඒක කෙසේ වෙන්නේද කියන එක අපි කතා කරනවා. එතකොට ඒක සීලානුස්සති. ඊළඟට ආජීව තමන්ගේ දිවි පැවැත්ම සඳහා කළ යුතු දේ. මිච්ඡා ජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. යහපත් දෙයින් තමන්ගේ ජීවිතේ පවත්ත ගන්නට හොඳ දෙය දිවි පැවැත්ම සඳහා. දැන් මේ කාරණා ටික ඒ කියන්නේ වාචා කම්මන්ත ආජීව අපි සම්මා බවට පරිවර්තනය කරගන්නවා. නැත්නම් ওই ටික ওই විදිහට අපේ ජීවිතය තුල අපි සකස් කරගන්නවානේ. ඊළඟට අපි සාමාන්‍ය ජීවිතයේ තවත් ක්‍රියාදාමයක් සිද්ධ කරනවා. පින්නතුන් නිරතුරු සිල් සමාදන් වෙනා වගේම පංචශීලයේ සමාදන් වෙනවා. විශේෂ අවස්ථාවන් වලදී අටසිල් දසසිල් සමාදන් වෙනවා. තවත් එහාට අපිට යන්න පුළුවන් උපසම්පදා සීලය දක්වා. ඒ ඇරුණු කොටගෙන සාමාන්‍ය ජීවිතේ අපි දානමේදී ක්‍රියාදාමයකුත් කරනවා. ඒක පිනක්. අපි ඒකත් අනුස්සති කරගන්නවා. ඡාගානුස්සති. ඡාගානුස්සති කියලා කිව්වේ මොකද්ද? අර දීම පිළිබඳව නැත්තම් දන් දෙන වෙලාවේදී ඒකේ තියෙන ආනිසංස පිළිබඳව අපි හිතනවා. කෙනෙක් හිතන්න පුළුවන් ඒ ආනිසංස ගැන නැවත හිතීම අපේ සිත තුළ තෘෂ්ණාව වැඩිවීමක්ද කියලා. ඇයි අපි එහෙම හිතන්නේ? යමෙකුට යමක් කරලා ඒකේ ප්‍රතිඵලය මෙහෙමයි කියලා අපිට හිතලා සතුටු වෙන්න මොකද්ද තියෙන බාධකේ? ඒ නිසා පින්නතුනි මේ සරල දේ මම මතක් කරන්නේ. සංසාර විමුක්තිය අපි බලාපොරොත්තු වෙනා වගේම මෙලව ජීවිතයේ සකස්ම අපි ඇති කරගන්නට මූලික වශයෙන් කටයුතු වෙන්න ඕනේ. එනිසා මේ දෛනික ජීවිතයේ මේ කුදුමහත් පොඩි කටයුතු සිල් සමාදන් වෙනකොට දන් ටිකක් පූජා කරනකොට අපි ඒක හිතනවා අනුස්සති. ඒ අනුස්සති වශයෙන් අපි හිතනවා නම් ඒකේ ආනිසංස මෙහිමයි කියලා එතනදී අපේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. මොකද්ද පරිවර්තනය? සක්කච්ඡං දානං දාතබ්බං. සකස් කර අපි එක දෙනවා. සහත්තේන දානං දාතබ්බං. තමන්ගේ අතින් අපි ඒ ටික දෙනවා. සචිත්තිකාරං දානං දාතබ්බං. අන්න අර ආනිසංස පිළිබඳව හොඳට අවබෝධයක් ඇති කරගෙන අපි ඒක කරනවා. එතනදී අපි තේරුම් ගන්නවා තව දෙයක්. අපේ වාචාව කෙසේ සකස් වෙන්න ඕනේද? අපි කෙනෙකුට අපි හිතමු බත් ටිකක් බෙදනවා. වාචාව කොහොමද සකස් වෙන්න ඕනේ දානෙදී? බත් ටිකක් දාන්නද? නැහැ. බත් ටිකක් තව පිළිගන්නන්නද? නැත්තම් දානෙ ටිකක් තව පිළිගන්නන්නද? බලන්න කොච්චර ලස්සනද කියලා. අර
ඡාග සම්පදාව අපි තුල තියෙනවා නම් තමයි ඒ ටිකත් වැඩෙන්නේ. මේවා අපි තුල සකස් වෙන්න ඕනේ. මේවා අපි තුල පෙරහුරුවක් හැටියට සකස් නුනොත් අපි කොහොමද එතනින් එහාට යන්නේ? එසා අපි තේරුම් ගන්න. මේ අනුස්සති හැටියට බුදුහාමුදුරුවෝ අපිට හුඟා දේවල් ඉගැන්වුවා. මොකද ඒවා අපට ප්‍රමාණවත් සංසාර විමුක්තියට නෙවෙයි මේ අලුත් සසරක් නැවත හදන්න. හැබැයි දුක් ඇති සසර. ඒ කියන්නේ දුගතිය නෙවෙයි. සංසාරේ කොහොමද දුකයි. ඒක බුදුහාමුදුරුවෝ අපට ඉගැන්වුවා. එයිසා සසර දුක් වුණාට දුගතියට නොවැටි සුගති වීම සඳහා අපි හැම කෙනෙක්ම කැමති වෙනවා. හොඳයි. දැන් ওই ටික කොහොම මතක තියාගන්න. ඊළඟට අපි යමු තව පොඩ්ඩක් පහළට. දැන් මේ සීල සම්පදාවනේ උතන කතා කළේ. වාචා කම්මන්ත ආජීව. ඊළඟට මේ තුන සම්මා බවට පරිවර්තනය වුණාටම අපට නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ අංග 8ක් අපිට ඉදිරිපත් කරන්නේ මොකටද? මේ අංග 3න් විතරක් සංසාර විමුක්තිය ඇති කරගන්න පුළුවන් යයි උන්වහන්සේ දේශනා කරයි. නෑ. අංග 8ක් අපිට ඉදිරිපත් කළා. එසා හොඳට මතක තියාගන්න. ඔය අංග 8 සීලයට ඇතුළත් වෙනවා. ඒකයි මම කිව්වේ සීල සම්පදාව තුලින් පමණක් අපි ඒකට සංශෝධනය කරමු. සීල සම්පදාව තුලින්ම පමණක්. එතකොට හරි. සංසාර විමුක්තිය අපට ලබන්න බෑ. එසේ නැතුවත් අපට ඒ බෑ. ඒ දෙක මොඩේ. නැතුවත් බෑ, ඇතුවත් බෑ. එහෙනම් මොකද්ද සීල සම්පදාවෙන් අපට සිද්ධ වෙන්නේ? මුලින් මම කිව්වා යම්කිසි තල්ලුවක් අපට දෙනවා. යම්කිසි ධෛර්යයක් දෙනවා. හරියට කඩා වැටෙන්න යන ගේකට අපි රුකුලක් දෙනවා. කඩා වැටෙන්න යන ගහකට රුකුලක් දෙනවා. ඒ වගේ අපේ උත්සාහයේ නිරත වීගෙන යනකොට සමහර අවස්ථාවන් වලදී මානසික කඩා වැටීම් ඇතිවෙන්න පුළුවන්. අඩ එතනදී සීලය අපට රුකුලක් දෙනවා. සීලය අපට ධෛර්යයක් දෙනවා. ඒ නිසා සීල සම්පදාව අපිට උනේ. ඊළඟට අපිට උගන්වනවා වායාම සති සමාධි කියලා තුනක්. වායාම උත්සාහය. දැන් ඉස්සෙල්ලා කිව්වේ රැකීම. මොනවද? වාචා කම්මන්ත ආජීව. රැකීම සීලය. දැන් උත්සාහය නෙවෙයි එතන තියෙන්නේ. රැකීමක් කියනවා. දැන් මෙතන කියනවා වායාම උත්සාහය. දැන් බලන්න පින්නතුන් තුල ওই වායාමේ තිබුණාද නැද්ද කියලා. දෛනික ජීවිතේ වායාමයක් අපිට තියෙන උත්සාහයක්. හෙට කොච්චර වැස්සත් හෙට කොච්චර සීතල තිබුණත් අපි රැකියාවට යා යුතුයි. පාසලට යා යුතුයි. උත්සාහයක් තියෙනවා. අපි උත්සාහ කරනවා. වායාම. හැබැයි වායාමයක් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන වායාමී නෙවෙයි. අර අපි ළඟ තියෙන සාමාන්‍ය වායාම සාමාන්‍ය ජීවිතේ සංසාරයක් හදන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වායාමය සංසාර විමුක්තිය ලබා දීම සඳහා සම්මා වායාමය.
දැන් ඒකට මම කැමති අනිත් පුංචි වචනේත් එකතු කරගන්න. එතකොට මේක අපිට ලස්සනට තේරුම් ගන්න පුළුවන්. සම්මා සති කියන එක. සතිය. ඔය දෙකම එකටනේ යන්නේ. සම්මා වායාමේ සම්මා සතිය. දැන් සතිය පින්නතුන්ට තියෙනවනේ. ඒ සතිය තියෙන නිසා තමයි ගෙදර අපි හදමු වෑංජනයක්. අපි උකට අවශ්‍ය කරන මිරිස් ටික දානවා, තුන පහ ටික දානවා, ලුණු ටික දානවා, දෙහි ටික දානවා, කිරි ටික දානවා. දාන්නේ ඇයි? අපි ළඟ යම් සතියක් තිබුණා. හැබැයි සම්මා සතිය නෙවෙයි. ඊළඟට අපි තුල සමාධියක් තියෙනවා. දැන් මේ වෙලාවෙත් පින්නතුන් ළඟ යම් සමාධියක් තියෙනවා. හිත එකතෙන් කරගෙන ඉන්නවා. මොකටද මේ හිත එකතෙන් කරගෙන ඉන්නේ? මේ මම කියන දෙයට සමන් දීමෙන්. එතකොට මෙතනදී සමාධියක් තියෙනා වගේම යම් යම් ක්‍රියා කරන අවස්ථාවන් වලදීත් අපිට සමාධියක් තියෙනවා. ඒක සම්මා සමාධිය නෙවෙයි. හොඳයි. එහෙමනම් මේ සති සමාධි වායාම කියන මෙන්න මේ අරමුණු තුන අපි දැන් ගමු සරලව. මොකද මේක අපේ සංසාර විමුක්තිය සඳහා අත්‍යවශ්‍ය දේ. මොකද ඒක අර රැකීම මේක ක්‍රියාත්මක වෙන ටික. ඒකේ ප්‍රතිඵලයේ තමයි ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. හොඳයි. එහෙමනම් සමාධිය වාඩි වෙලා ඉන්නවා කෙනෙක් කියන්න පුළුවන්. මට පැය දෙකක් මට ඒක අරමුණක ඉන්න පුළුවන්. අපි කියන කොච්චර හොඳද? එක අරමුණක පැයක්, එක අරමුණක දෙකක් වාඩි වෙලා ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න. වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අරමුණක හිත තියාගෙන. සම්මා නොවෙනවා නම් ඒක ඇති වැඩි මොකද්ද? අපි මේක බොහොම සරල උපමාවකින් ගමු. එතකොට පින්නතුන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ අපේ පන්සලේ ඉන්නවා පූසෙක්. දැකලා තියෙනවනේ. ওই පූසට කොච්චර සිල් දෙන්න හැදුවත් උට සිල් දෙන්න බෑ. හැබැයි සමහර වෙලාවට මිනිහා සිල් ගත්තා වගේ අපේ දොර ළඟට ඇවිල්ලා ඔහි ඉන්නවා වාඩි වෙලා. ඒ මම දන්නවා, අපි දන්නවා මොකද එතෙන්ට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කියන්නේ එයාට ඌමනා කරන වායාමයේ, එයාට ඌමනා කරන සතියේ, එයාට ඌමනා කරන සමාධියේ වැඩ කරලා නැහැ. ගැටලුවක් කරගන්න එපා. පූසට කොහොමද ඒවා කියලා. මං කිව්වනේ අපිට මේවා තියෙනවා. උටත් ඒ ටික ඇති. දැන් බලන්න මොකද කරන්නේ කියලා. සමහර වෙලාවට මේ සතා කවුද? මේ පූසා. හිමීට ඇවිදගෙන යනවා. දැන් අපි කියනවානේ පින්නතුන්ට සක්මන් කරනකොට මොනවද කරන්නේ? මෙනෙහි කර කරන්න. එතකොට පින්නතුන් හිමීට අඩිය උස්සනවා තියෙනවා. මම දන්නේ ඒක සම්මා වුණාද කියන එක. හැබැයි පේනවා හිමීට අඩිය උස්සනවා, කකුල දිගාරිනවා තියෙනවා, ආයි කකුල උස්සනවා, ආයි දිගාරිනවා තියෙනවා. සම්මා වුණාද නැද්ද කියන එක පින්නතුන් තේරුම් ගන්න ඕනේ. දාර පූස කරන්නේත් ඒක. උට පේනවා ගොදුරක්. හිමීට මොකද කරන්නේ? අපිට වැඩිය කොච්චර ලස්සනට ඌක කරනවද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ?
බෙනයක් තියෙනවා. ඌ දැක්කේ මොකද්ද මේ බෙනේට පොඩි හාව පැටියෙක් රිංගනවා. දැන් මෙයා මොකද කරන්නේ? බොහොම හිමීට අපි කියනනේ සතිය කියලා. මට වර්ධ ගන්න එපා, සම්මා සතිය නෙවෙයි සතිය. හිමීට අඩිය තිය ගිහිල්ලා මොකද කරන්නේ? අතන වාඩි වෙනවා. වාඩි වෙලා මොකද කරන්නේ? දැන් හිතන්නකෝ. වෙන දේවල් වලට කන් යොමු කරගෙන නැහැ මෙයා. වෙන දේවල් වලට ඇස් යොමු කරගෙන නැහැ. එකම එක අරමුණයි. මොකක්ද අරමුණ? අර බෙනේ දිහා තමන්ගේ ගුදුර එනකම් බලාගෙන ඉන්න. කොච්චර වෙලා බලන් ඉන්නවද? කොච්චර වෙලා බලන් ඉන්නවද? එතකොට ඌට මොකද්ද තියෙන්නේ? සතියක් සමාධියක් නැද්ද? වායාමයක් නැද්ද? මොකටද උත්සාහ කරන්නේ? මොකද්ද උගේ සතිය? මොකද්ද උගේ සමාධිය? අන්න සමහර විට අපේ ක්‍රියාකරාමත් ওই වගේ වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එක නෙවෙයි. නිවන් මගට අවශ්‍ය කරන ප්‍රතිපදාවට ඔබ නැඹුරු වෙන්න නම්, ඒ කියන්නේ සසර හදන්න නෙවෙයි. දැන් ඒ සතා මොකද්ද කරන්නේ? සසර හදනවා. ඒකනේ අර කරන්නේ. හිමීට ගිය වාඩි වෙලා ඉන්නවා. වායාමයේ මොකටද? සම්මා නෙවෙයි. හැමතිස්සෙම මම මේ කියන්නේ සම්මා නෙවෙයි. වායාමයේ උත්සාහයක් තියෙනවා. ගොදුරක් අල්ලගන්න. ඒ සඳහා උගේ සිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. වෙන දේවල් වලට ඇහුම්කන් දෙන්නේ, වෙන දේවල් බලන්නේ නැහැ. එකම එක අරමුණ. මොකද්ද මේ? සංසාරේ හැදීමට කරන දේ. අපිටත් වෙන්න ඕනේ ඒකද? නෑ. අපි සංසාර විමුක්තියක් බලාපොරොත්තු වෙනවා නම් අපි ඒක සම්මා කරගන්න ඕනේ. එතකොට මේ සම්මා සති අපිට තියෙන්න ඕනේ. සම්මා වායාමය අපි තුල තියෙන්න ඕනේ. සම්මා සමාධිය අපිට තියෙන්න ඕනේ. හරි. දැන් මේ ක්‍රියාත්මක වෙන පැත්ත. දැන් මොකටද සතිය අපිට උමනා කරන්නේ? දැන් මොකටද වායාමය අපිට උමනා කරන්නේ? දැන් මොකටද සමාධිය අපිට උමනා කරන්නේ? ඊළඟට මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන අතරතුරේදී අපි යම් කිසි ප්‍රතිපදාවකට නැඹුරු වෙනවා, ක්‍රියාත්මක භාවයක් කරන්න. එතනදී තියෙනවා කරුණු දෙකක්. සමාධිය කියලා අපි දන්න. ඒ සමාධිය වායාමයත් එක්ක මිශ්‍ර වුණාම හොඳට මතක තියාගන්න. වායාමයේ සමාධි වුණාම ඒ කියන්නේ වෙන පැත්තකට. ඒකේ ප්‍රතිඵලය තමයි ධ්‍යාන. ආපහු මතක කරගන්න. වායාමය සමාධියත් එක්ක එකතු වෙනවා. ප්‍රතිඵලය තමයි ධ්‍යාන. ඒක බුදුහාමුදුරන්ට පෙර ආතුව තිබ්බා. සංසාරේ හදනවා.
බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ හදන වෙනුවට සංසාර විමුක්තිය අපට ඉගෙනුවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වායාමයට අපි එකතු කරගන්නවා තව දෙයක්. මොකද්ද? සතිය, සම්මා සතිය. දැන් බොහොම පැහැදිලි අපට. වායාමයේ තිබුණට සමාධියේ තිබුණට අපි බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය අපට ලබන්න බෑ. මොනවද අපි තුල ගොඩනගෙන්න ඕනේ? සම්මා සතිය. ඇයි? දැන් අවධානය යොමු කරන්නට බුද්ධංග ධර්මවලට. 7ක් තියෙනවා. සප්ත බුද්ධංග. මොනවද ඒකේ අපිට ඉගැන්වුවේ? පළවෙනියෙන්ම සති සම්බොජ්ජංග. ඇයි මේ සති සම්බොජ්ජංගය? නිවන් අවබෝධය සඳහා අවශ්‍ය කරන පළවෙනි එක. සම්මා සතිය. එතන සති සම්බොජ්ජංග කියලා පාවිච්චි කරා. හැබැයි අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. මේ නිකන් තියෙන සතිය නෙවෙයි. අර පූස ළඟ තියෙන සම්මා සතිය. එතකොට සම්මා සතිය බවට පත් වෙන්නේ කොහොමද? දැන් මේ නිවන් අවබෝධය සඳහා වායාමයේ දැන් පින්නතුන් දන්නවනේ. මොනවටද මේ වායාමයේ? නූපන් කුසල් උපදව ගන්නට, උපන් කුසල් වැඩි දියුණු කර ගන්නට කරුණු 4ක් තියෙනවනේ. පින්නතුන් දන්නවා මතක් කරගන්න මං කියනකොට. ආපහු මම ඕවා නිකන් මතක් කරන්න උවමනාවක් නැහැ. එතකොට අපි වඩනවා, පුරුදු කරනවා. ඒ පුරුදු කිරීමට බුදුහාමුදුරුව අපට කරුණු 4ක් ඉගැන්වුවා. මොකද්ද කරුණු 4? කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඔන්න 4 අපිට ගන්න. මේක තමයි අපි සරල වචනයෙන් කියන්නේ සතර සතිපට්ඨාන. කාය අනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් අපි භාවනා කරනවායි කියලා පින්නතුන් කරන්නේ ඕකනේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ. මේ 4 අපි පුරුදු කරනවා. මේ 4 අපි පුරුදු කරද්දී වායාමයේ විතරක් තියෙනවා නම් අපිට ලැබෙයි සමාධිය. අන්න ප්‍රතිඵලය අපිට ඉගෙනුවානේ. මොකද්ද ප්‍රතිඵලය? විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. අන්න ප්‍රතිඵලයි. මං ඉස්සෙල්ලා කිව්වා වායාමයේ සමාධිය දෙක එකතු වෙලා අපි ධ්‍යාන ලබනවා. ඒක සංසාරයක් හදනවා. සංසාර විමුක්තියක් නෙවෙයි. දැන් මේ සංසාර විමුක්තිය ලබන්නට අර 4ට අපි මොකද කරන්නේ? සම්මා සතිය අපි එකතු කරනවා. හරි. දැන් මේ සම්මා සතිය මේ 4න් අපි එකක් අරගමු. කායේ කායානුපස්සී විහෙරති. තව කිව්වනේ ආතාපි සම්පජානෝ සතිමා ඔය තියෙන විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කායානුපස්සනාව වඩනවා. කොහොමද වඩන්නේ? සම්මා වායාමයයි සම්මා සතියත් එක්කලා මේ සමාධිය ඇති කරගන්න. සම්මා සතිය අපි තුල තියෙනවා නම් හොඳට මතක තියාගන්න. සම්මා සතිය අපි තුල තියෙනවා නම්
මේ කායානුපස්සනාවේ මොකක් වූ අරමුණ එතන අපි ගන්නවා ආස්වාස් ප්‍රාස්වාසී එහෙම නැත්නම් වේදනාව එහෙම නැත්නම් සිත එහෙම නැත්නම් සිතේ ස්වභාවය මොකක් හරිද මෙතනදී අපි මතක තියාගන්න ඕනේ ප්‍රධානම දේ මොකද්ද මේ වර්තමාන අරමුණක අපි ඉන්න ඕනේ අන්න ඒක තමයි ප්‍රධාන වර්තමාන අරමුණ ඒ වර්තමානයේ අරමුණේ ඉඳීම තමයි සම්මා සතිය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. දැන් මේ පින්නතුන්ට සතිය තියෙන්න පුළුවන්. හැබැයි සම්මා සතිය නැති වෙන්න පුළුවන්. සම්මා සතිය තියෙනවා නම් මම ඉන්නේ මේ වර්තමාන මේ අරමුණේ. මං ඉස්සෙල්ලා කිව්ව අරමුණු දෙකක් අතීත ආරම්මන අනාගත ආරම්මන. ඒවා දෙකම නෑ. මේ වර්තමාන අරමුණේ විතරක් මම ඉන්නවා. ඒක භාවනා සතර සතිපට්ඨාන විදර්ශනා ඕක වර්තමාන අරමුණේදී. ඒක අපි වේදනාව උවත් වර්තමාන වේදනාව මේ දැන් තියෙන එක. නැති දෙයක් නෙවෙයි. මේක හරියට ක්‍රිකට් ක්‍රීඩාව වගේ. ක්‍රිකට් ක්‍රීඩාව. එතනදී පන්දු එන්න කලින් ගහලා වැඩකුත් නැහැ. පන්දුව ගියාට පස්සේ ගහලා වැඩකුත් නැහැ. හරියටම ඉලක්කයට ආවට පස්සේ ගහන්න ඕනේ. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. සම්මා සතිය කියලා කිව්වෙත් ඒකයි. අතීත නෙවෙයි අනාගත නෙවෙයි වර්තමාන. එසා තමයි කුසල් රජුරෝ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා හැව්වේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම ප්‍රසන්නව ඉන්නවා. මොකද හේතුව වර්තමානයේ යාපෙන්ති වර්තමානයේ ජීවත් සතිය. එසා සතියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. මං හිතන්නේ මේට වැඩි අපිට කතා කරන්න වෙලාවක් නැහැ. අපි ඉදිරි කාලෙදී තව ටිකක් මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු. අද වත්සාන කාලේ ප්‍රථම ධර්ම දේශනාවේ දායකත්ව භාරගෙන කටයුතු කරනවා ඉන්දුගමගේ